මාතෘකාව ඔයාලගේ ලියන පොතේ ලියන්න. සමාන්තර ශ්‍රේණි. ඒක අනිවාර්යෙන් සාමාන්‍ය පෙළට හැම අවුරුද්දම එන ගානක් 10 පන්ති ඉගෙන ගත්තා අනිවාර්යෙන් මේක හැම සාපෙළ විභාගයකටම අපිට මේ සාමාන්‍ය පෙළට මේ ශ්‍රේණි ගාන එනවා. හොඳයි පුතේ අපි මේ 6 පන්තියෙන් නම් සංඛ්‍යා රටා කියන පාඩම ටික ටික ඉගෙනගෙන ආවා. හරි. එතකොට දැන් අපි අන්තිමට ওই පාඩම් වලින් ගිහින් නවතින්නේ ශ්‍රේණි කියන පාඩමේ කොටස් දෙකක් තියෙනවා. සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි. මේකේ 10 පන්තියේ සමාන්තර ශ්‍රේණි තියෙනවා. 11 පන්තියේ ගුණෝත්තර ශ්‍රේණි තියෙනවා. සාමාන්‍ය පේපර් පොත් තියෙන අය අරන් බලන්න. දැන් බලන්න එපා පස්සේ බලන්න. සාමාන්‍යයෙන් අංක 7 ගානට හැම අවුරුද්දෙම දෙනවා සමාන්තර ශ්‍රේණි ගානක් සාමාන්‍ය පෙළට. හරි? හොඳයි. අපි මේ පාඩමින් පස්සේ අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ ගණන් ටික ඔක්කොම හදනවා මේ පාඩමින් ඇවිල්ලා තියෙන 2016 සිට. හරි. හොඳයි පුතේ මේක බලන්න. 3 5 7 9 11 13. හරි. ඔයාලට පේනවා මම සංඛ්‍යා අනුක්‍රමයක් ලියලා තියෙනවා. සංඛ්‍යා අනුක්‍රමයක් කියන්නේ මොකක් හරි සංඛ්‍යා ටිකක්. හරි. ඒකේ පිළිවෙලක් තියෙන්න පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. හරි. දැන් මට කියන්නකෝ මම මේකේ අනුයාත පද දෙකක් ගන්නවා. හරි. මට කියන්න අනුයාත පද කියන්නේ මොනවද කියලා මට කියන්න බලන්න ටෙන්ඩර් සක්‍යා කියන්නේ. අනුයාත පද කියන්නේ මොනවද? ඔව් එක ළඟ පිහිටි සංඛ්‍යාවලට අපි කියනවා අනුයාත පද. හරි. ඒතර පුතේ මේකේ මේ දෙන්න අනුයාතයි. මේ දෙන්න අනුයාත පද. මේ දෙන්නත් අනුයාතයි නේ. හරි. අනුයාත පද කියන වචනේ මේ පාඩමේදී අපි දැනගන්න ඕන. හරි. එහෙනම් දැන් මම මේ සංඛ්‍යා අනුක්‍රමය කියලා මම ඉස්සෙල්ලත් කිව්වා. අනුක්‍රමණය නෙමෙයි. අනුක්‍රමය. සංඛ්‍යා අනුක්‍රමයක් තියෙනවා. හරි. දැන් මම මේකේ මේ අනුයාත පද අරගෙන මෙන්න මේ දෙන්නව අරගන්නවා. පසු පදයෙන් පෙර පදේ අඩු කරනවා. පසු පදේ 5යි පෙර පදේ 3යි. උත්තරේ 2යි. මේ දෙන්නත් ගන්න. පසු පදයෙන් පෙර පදේ අඩු කරනවා. බලන් ඉමු හොඳට 2යි. ඊළඟට මේ දෙන්න. 9න් 7ක් අඩු කරනවා 2යි. 11න් 9ක් 2යි. ඔයාලට පේනවද පසු පදයෙන් පෙර පදේ අඩු කර විට එකම අගයක් ලැබෙනවා. නියත අගයක් ලැබෙනවා. ඊළඟට 13න් 11. එනම් පුතේ ඔයාලට පේන්න ඕන අනුයාත පද අතර වෙනස සමානයි මේ. අනුයාත පද අතර වෙනස සමානයි. අන්තරය සමානයි. හරි. එහෙනම් මතක තියාගන්න කිසියම් සංඛ්‍යා අනුක්‍රමයක පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට හැම විටම එකවරක් නෙමෙයි හැම විටම නියතාගයක් ලැබෙනවා නම් අපි ඒකට කියනවා මේ ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක් කියලා අපි කියනවා. හරි. එහෙනම් සමාන්තර ශ්‍රේණියක් කියන්නේ කුමක්ද? සංඛ්‍යා අනුක්‍රමයක කටපාඩම් එපා මතක තියාගන්න. සංඛ්‍යා අනුක්‍රමයක පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට හැම විටම නියතාගයක් ලැබේ නම් නැත්නම් නියතාගයක් ලැබෙනවා නම් අපි ඒකට කියනවා සමාන්තර ශ්‍රේණි කියලා. හරි. එහෙනම් ඉස්සරෝම් පැටර්න් මේක ලියා ගන්න. මේක ටියුට් එකේ දාලා තියෙනවා. ඒකට අපි පොතේ මේ පාඩම දිගටම යන් ටියුට් එක මම ඔයාලට දෙන්නම්. මම මේ පාර ටියුට් එකේ සාමාන්‍ය පෙළ සහ මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විතරක් මේ ප්‍රින්ට් කරලා එවනවා ඔයාලට. මේ තියරි නෝට් එකේ පොතට යන්නේ. ගොඩක් පාඩම් වල එහෙම කරනවා ඉදිරියේදී. නැත්නම් ළමයි ළඟ තියරි නෝට් නැති වෙනවා ඒක. මේක ලියා ගන්නකො. හොඳයි. දැන් ඔයාලට මේක ලියලා ඉවරයි නේද? යටින් තරුවක් දාලා මෙහෙම ලියන්න. තරුවක් දාලා මෙහෙම ලියන්න. සංඛ්‍යා අනුක්‍රමයක
සංඛ්‍යා අනුක්‍රමයක අනුයාත පද දෙකක අනුයාත කියන්නේ එක ළඟ පිහිටි අනුයාත පද දෙකක කමාවක් දාන්න පුතේ අනුයාත පද දෙකක් කියලා කමාවක් දාන්න පසු පදයෙන් පෙර පදය අඩු කළ විට එකම අගයක් ලැබේ නම් එය සමාන්තර ශ්‍රේණියකි. අපි දැන් යන්නේ මෙන්න මේ ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක් දැයි හේතු දක්වන්න. ලියන්නකො මාත් එක්ක මෙහෙම 5 8 11 14 සිත් පෙළක් යන සංඛ්‍යා අනුක්‍රමය සමාන්තර ශ්‍රේණියක් දැයි හේතු දක්වන්න. දැන් පුතේ සමහරක් පාඩම් වලින් අපිට මේ එකපාරම විශ්වාස කරන්න බෑ ලොකු ගාණක් එනවා කියලා සාමාන්‍ය පෙළ. නමුත් මේ පාඩමේ අනිවාර්යෙන් ලකුණු 10ක ගාණක් එනවා. ආයෙ දෙකන්නේ අනිවාර්යෙන් එනවා. හරි? ඒකයි මම කිව්වේ මේක වැදගත් කියලා. සාමාන්‍යයෙන් මම ඉස්සරෝම ටාගට් කරන්නේ ලකුණු 10 ගණන් ටික ඔයාලට හදලා දෙන්න. ලකුණු 10ක් වෙන ගණන් 12ක් තියෙනවනේ. එතකොට ඒ ගණන් 12ක් අපිට දෙක පත්‍රයට දෙනවා. මේ එතකොට ඒ ගණන් 12ම අපි එක එක පාඩමෙන් පාඩමට ඉගෙනගෙන යනවා. හරි ඔහොම 12ම. ඒ කියන පුතේ අපිට දැන් විභාගෙදී දෙක පත්‍රයේ තමයි අවුල. පල්ලි පේපර් එකට කොහොමද ලකුණු ගන්න පුළුවන්. හරි? හොඳයි. හේතු දක්වන්න. දැන් පුතේ මේක සමාන්තර ශ්‍රේණියක් කියලා විභාගෙට අහපුවාම අපි යනවා අනුයාත පද අරගන්න. මං ගිහලා අනුයාත පද අතර වෙනස හොයන්න ඕන. මේක ලියන්න ඕන. 8න් 5ක් අඩු වෙනවා. 11න් 8ක් අඩු වෙනවා. 14න් 11ක් අඩු වෙනවා. 8න් 5ක් 3යි, 11න් 8ක් 3යි, 14න් 11ක් 3යි. දැන් ලියනවා යටින් තරුවක් දාලා. ලියන්නකො මෙතෙක් කතාව. හරි ලියන්න යටින් තරුවක් දාලා අනුයාත පද අතර වෙනස සමාන බැවින් මෙය සමාන්තර ශ්‍රේණියකි. අනුයාත පද අතර වෙනස සමාන බැවින් මෙය සමාන්තර ශ්‍රේණියකි. හොඳයි ඊළඟ එක. ඔන්න මම තව සංඛ්‍යා අනුක්‍රමයක් දෙනවා. මේක සමාන්තර ශ්‍රේණියක්ද කියලා හේතු දක්වන්න. ඔයා ලියන්න තරුවක් දාලා 4 8 12 15 19. හරි. බලමු මේක සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද කියලා හොයන්න. දීලා තියෙන හැම පදයක්ම උපයෝගී කරගෙන අනුයාත පද අතර වෙනස ගන්න. එකක්වත් මගහරින්න බෑ මෙහෙම දීපුවාම. අනුයාත පද අතර වෙනස ගන්න. ඉවරනම් කියන්න මට බලමු අපි අනුයාත පද අතර ගමු. 8 අඩු කිරීම 4යි 12 අඩු කිරීම 8යි 15 අඩු කිරීම 12යි
19 අඩු කිරීම 15යි. වෙනස 4යි. වෙනස 4යි. 15 12ක් 3යි. 19 මෙතන 4යි. දැන් පුතේ ඔයාලට පේනවද මේ දෙන්න තුන් දෙනාගේ වෙනස සමානයි මේ. මෙයාගේ වෙනස සමානයි. නමුත් මෙයාගේ වෙනස්. ඒ නිසා මේක සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. මොකද අනුයාත පද අතර වෙනස සමාන නැහැ, නියත නැහැ. හරි. හොඳයි. කරුවක් දාලා යටින් ලියන්න. අනුයාත පද අතර වෙනස සමාන නොවන නිසා අනුයාත පද අතර වෙනස සමාන නොවන නිසා මේ සමාන්තර ශ්‍රේණියක් නොවේ. මෙය සමාන්තර ශ්‍රේණියක් නොවේ. ඒක පොඩ්ඩක් කියන්න. අනුයාත පද අතර වෙනස සමාන නොවන නිසා මෙය සමාන්තර ශ්‍රේණියක් නොවේ. දැන් පුතේ අපි ඔය හැමතිස්සෙම මේ අනුයාත පද අතර වෙනසක් කතා කරනවනේ. ඒ වෙනස හොයාගන්නේ පසු පදයෙන් හැමතිස්සෙම එහෙම කරනවා අපි. හරි. පෙර පදේ අඩු කරනවා. පසු පදයෙන් පෙර පදේ අපි අඩු කරනවා. එතකොට මේ පසු පදයෙන් පෙර පදේ අඩු කරපුවම ලැබෙන අගයට අපි කියනවා පොදු අන්තරය කියලා. ඔන්න ඔය වචනේ ගොඩාක් වැදගත් ළමයි. හරි. පොදු අන්තරය. එහෙනම් සමාන්තර ශ්‍රේණි වලට විතරයි පොදු අන්තරයක් තියෙන්නේ. එහෙනම් පොදු අන්තරය සමාන වුණොත් ඒක සමාන්තර ශ්‍රේණියක් වෙනවා. ඒකයි කතාවනේ. පොදු අන්තරය. මේ පොදු අන්තරයට අපි සංකේතයක් දෙනවා. සිම්පල් D කියලා. එහෙනම් පොදු අන්තරය යන කුමක්ද? සමාන්තර ශ්‍රේණියක අනුයාත පද අතර වෙනසට මම කියනවා පොදු අන්තරය කියලා. හරි. හොඳයි. මේක ලියන්න පුතිටක් ගාලා කොටුවක් ගහගන්නකො ලියන්න. අනුයාත පද අතර වෙනස. හරිද ළමයි? රයිට්. ලියන්න පුතේ මෙහෙම ලියන්න. සමාන්තර ශ්‍රේණියක තරුවක් දාලා යටින් ලියන්න. සමාන්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක මෙන්න මේක ලියන්න මේ. පසු පදය අඩු කිරීම පෙර පදය. අර 69යි ඒක ඇතුළේ දාගන්න 66 99 ඇතුළේ යන අගය පොදු අන්තරය ලෙස හැඳින්වේ. වරහන් ඇතුළේ සිම්පල් D. මේ D තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. පොදු අන්තරය ලෙස හැඳින්වේ. හරිද පුතේ?
හොඳයි පුතේ අපි නම් බලමු. හොඳයි. දැන් ළමයි අපි යන්නේ පොදු අන්තරයේ සොයන්න මං සමාන්තර ශ්‍රේණි කීපයක් දෙනවා. අපි D හොයාගමු. හරි. අංක 1 හරි. දැන් මේ දෙන්නේ ඔක්කොම සමාන්තර ශ්‍රේණි නිසා සමාන්තර ශ්‍රේණි වල තමයි අපි පොදු අන්තරේ හොයන්න දෙන්නේ. ඒ නිසා මේවා සමාන්තර ශ්‍රේණි කිය ඔප්පු කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ පුතා මෙතන D සමාන වෙනවා. ඔයාලා කැමති පද දෙකක් ගන්න. මෙයා ගන්න පුළුවන්, මෙයා පුළුවන්, මෙයා පුළුවන්. සාමාන්‍යයෙන් අඩු කරන්න ලේසි කුඩා සංඛ්‍යා නිසා මම මේ දෙන්නව ගන්නවා. පසු පදේ 4යි, පෙර පදේ 2යි. එහෙනම් D සමානයි 2යි. ඔන්න මම D හොයාගත්තා. ඔච්චරයි. හරි. හොයන්න බලන්න මේකෙදි. ලියා ගන්නකො. හරි පැටර්න් මේකේ D හොයන්න. right. එහෙනම් D සමාන වෙනවා පසුපදය අඩු කිරීම. ඒක ලියන්න ඕනේ නැහැ පුතේ. මෙහෙම පෙර පදේ කියලා මෙහෙම ලියුවම ඇති. පසුපදේ අඩු කිරීම පෙර පදේ. දැන් පුතේ ඍණ 4න් අඩු කරන්න තියෙන්නේ ඍණ 2ක්. ඔයාලට මතක ඇති පුංචි කාලේ අපි මේක කරනවා. මෙයාව එහෙමම තියෙනවා. මොකද්ද? මෙන්න මේ පළමු සංඛ්‍යාව එහෙමම ලියා ගන්න. ලියලා ඒකට එකතු කරනවා මේ දෙවන සංඛ්‍යාවේ කන පිට. ඔකයි කරන්නේ. පළමු සංඛ්‍යාවට අඩු කරද්දී කතන්දරේ එච්චරයි. පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාවේ කන පිට එකතු කරන්න. එහෙනම් ඍණ 2 කන පිට දර 2ක්. දැන් උත්තරය D සමානයි ඍණ 2. අවශ්‍ය ලියා ගන්න. හරිද තුනක් හදන්න. දැන් සම්බන්ධ කරලා සවුන්ඩ්ස් ඔෆ් කරලා පුතේ. එනිෂි කොහමද ඉතින්? ඉතින් ඉන්නවනේ. එහෙනම් මෙයාගේ D හොයමු. කැමති පද දෙකක් ගන්න. මම නම් සාමාන්‍යයෙන් ගන්න පුතා ලේසිම දෙක මේ. 3x අඩු කිරීම x. එහෙනම් මෙයාගේ D සමානයි 2x. මේක හරියට බලන්න D. පසු පදයේ 30යි අඩු කිරීම පෙර පදයේ ඍණ 20යි. එතකොට අර විදිහමනේ පළමු සංඛ්‍යාවට එකතු කරන්න දෙවන සංඛ්‍යාවේ ප්‍රතිලෝමය. එහෙනම් උත්තරේ D සමානයි 50යි. මේකත් වෙන පුතේ D. හරි සර්. හරි සර්.
හොඳයි. හරි. හොඳයි පැටර්න් බලමු ඕක. දැන් ළමයි පසුපදයෙන් මේ පෙරපදේ අඩු කරන්න ඕනේ. ඒතර මම ගන්නවා පසුපදේ 1යි පෙරපදේ භාගයයි කියලා. දැන් d සමානයි පසුපදේ 1යි පෙරපදේ භාගයයි. එතකොට එකෙන් භාගයක් අඩු කරපුවම භාගයයි. එතකොට d සමානයි භාගය. හරි. හොඳයි පුතේ මම මේ නිකන් පොඩි ට්‍රයිල් එකක් දැම්මේ මේ d හොයන එක. මොකද මේ ගානේ d හොයාගත්තේ නැත්නම් අපිට මුළු ගානම එතනින් එහාට වර්ධිනවා. හරි ඔන්න මම d හොයන එක කළා. හරි දැන් තමයි මේ පාඩමේ වැදගත්ම කොටසට එන්න ඕනේ. එන්න යන්නේ අපි. හරි හොඳට අහගෙන ඉන්න. දැන් ළමයි මෙහෙම හිතන්නකෝ. 3 5 7 9 කියලා මේ සමාන්තර ශ්‍රේණියක් මම දෙනවා. ඔයාලට මතක තිබි 9 පන්තිදී මෙයාගේ හෙව්වා පොදු පදයක් කියලා එකක්. ඔයාලට මතකද දන්නේ මේ රටාවේ ඕනම එකක් හොයාගන්න පුළුවන් පොදු පදයක් අපි හොයාගත්තා. මේ වෙනස අරගෙන එන්න අරගෙන එන සිද්ධියක් කළා. හරි. දැන් ළමයි අන්න එහෙම එකක් කරන්නයි මම යන්නේ. දැන් අපිට එක එක වර්ගයේ සමාන්තර ශ්‍රේණි දීපුවාම මේ සමාන්තර ශ්‍රේණියක හිතනවා මට මෙයාගේ 20 වන පදේ හොයන්න තියෙනවා කියලා. 20 වන පදේ කියන්නේ මේ 20 වෙනව නෙමෙයි 20 වන පදේ. T20 අපි T කියන පුතේ term 20 20 වන පදය. හරි. මේකේ පොඩි සංකේත ටිකක් තියෙනවා. මෙයාගේ 10 වන පදේ හොයන්න තියෙනවා කියලා අපි හිතමු. මොන තව එකක මොකක් හරි තව පදයක් හොයන්න තියෙනවා කියලා අපි හිතමු. එතකොට ළමයි ඒ ඔක්කොටම භාවිතා කරන්න පුළුවන් සූත්‍රයක් හදන්නයි මම යන්නේ. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණි සඳහා සූත්‍රයක්. හරි දැන් මේකේ පළවෙනි පදේ 3යි දෙවෙනි පදේ 5යි හත්වෙනි පදේ තුන්වෙනි පදේ 7යි හතරවෙනි පදේ 9යි මට ඕනේ මේකේ 20 වෙනි පදේ හොයාගන්න. එතකොට මට පුළුවන් මෙයාට ලස්සන සූත්‍රයකින් ඕක හදන්න. අන්න ඒක කරන්නයි මම යන්නේ. හරි. එහෙනම් ලියන්න මාතෘකාව ඕනෑම පදයක් හොයාගන්න පුළුවන් සූත්‍රයක් හදනවා. ලියන්න සමාන්තර ශ්‍රේණියක මාතෘකාව ලියන්න සමාන්තර ශ්‍රේණියක n වැනි පදයේ සෙවීම. n වැනි පදය. n වැනි කියන්නේ ඕනෑම පදයක්. හරි. දැන් පුතේ ඔන්න බලන්න. දැන් මේ සමාන්තර ශ්‍රේණියේ ඔන්න බලන්නකො. අපි ගමු දන්න ශ්‍රේණියක් ගමුකෝ 3 ලේසි එකක් ගමු. 3 5 7 9. දැන් දරුවනේ මේකේ පළමු පදේ මෙන්න මෙයානේ. ඔය පළමු පදේට අපි සංකේතය දෙනවා සිම්පල් A මුල් පදය. මුල් පදය. හරි සිම්පල් A කියන්නේ මුල් පදය. ඊට පස්සේ අපි දන්නවා මෙයාගේ තවත් පදයක් අපි කතා කළා මේ පොදු අන්තරය කියන. පොදු අන්තරයට අපි කියන්නේ සිම්පල් D නේ. පුතේ මෙන්න මේ A හා D ඕනම සමාන්තර ශ්‍රේණියක මුල් පදයකුත් තියෙනවා පොදු අන්තරයකුත් තියෙනවා. මම ඔන්න ඕක භාවිතා කරලා සූත්‍රයක් හදන්න යන්නේ බලාගෙන ඉන්න. හරි? හොඳයි. දැන් මේකේ පළවෙනි පදය අපි පදයකට කියන්නේ T කියලා මම term නේ වර්ඩ් එක term. term කියන වාරයටත් කියනවා අපි පදයටත් term කියලා කියනවා. ඒ නිසා term මම T වලින් තමයි පදයක් සංකේත කරන්නේ. මේකේ පළමු පදේ T ඔන්න බලන්න. T1 මුල් පදේ. හරි? දැන් මම මේ පළමු පදේ හැදුන විදි මම මේ රටාවේ පද හැදුන විදිය ලියන්නයි යන්නේ ඔන්න බලන්න. මම ලියනවා T1 සමානයි මුල් පදේ 3යි මුල් පදේ 3යිනේ. පොඩ්ඩක් බලා ගන්න. T2 සමානයි 5යි T3 සමානයි 7යි. ඊට පස්සේ මම ලියනවා T4 සමානයි 9යි. හරි. දැන් පුතේ ඔන්න බලන්න. මම දැන් මේ 5 වෙනකොට ලියනවා මුල් පදය ඇසුරෙන් ලියනවා. මුල් පදය 3යි එකතු කිරීම 2යි. බලන් ඉන්න. මේකේ මුල් පදය 3යි 7 හැදෙන්න තව 4ක් අවශ්‍යයි. මේකේ මුල් පදය 3යි
9 හැදෙන්න තව 6ක් අවශ්‍යයි. පළවෙනි එකේ මුල් පදේ 3යි බිඳුවයි. ඔන්න දැන් මම අර පද ටික වෙන් කරගත්තා. මම හැම එකකටම පුතා මුල් පදේ කියන එක මේ ફોකස් කරගත්තා. මේ මුල් පදේ කියන එක මේ වැදගත් කොට ලියලා මුල් පදේ ඇසුරෙන් මම අනිත් අයගේ වටිනාකම ලිව්වා. හරි. ඔන්න බලන්න මුල් පදේ තමයි ඔය දැන් ඔයාලට පේනවා හැම එක්කෙනාගේම මුල් පදය තියෙනවා 3යි කියලා තියෙනවා. හරි. දැන් මම ඕක තව ටිකක් යනවා. පුතා මේ බලන්න. 0 2 4 6 ඔයාලට මෙතන රටාවක් පේනවා. 0 2 4 6. හරි. ළමයි ඔය දුවන්නේ මොකක්ද දන්නවද? ඔය දුවන්නේ පොදු අන්තරය. මත තියාගෙන ඔන්න බලන්න. මම ලියනවා මෙහෙම. දෙවරක් බිඳුවයි. දෙවරක් දෙකයි. සෝරි දෙවරක් එකයි. මම මෙතන ලියනවා දෙවරක් දෙක හතරයි. අය කියන්නේ දෙවරක් තුනයි. හරි. දැන් පුතා ඔන්න බලන්න. දැන් මම මේ සංඛ්‍යා මේ රටාවක් ගොඩනගනවා මේ කරන්නේ. දැන් ළමයි පොඩ බලන්න මෙයාගේ මේ 3 කියන එක වෙනස් වුණේම නැහැ. දිගටම 3ම තිබුණා. මෙන්න මෙයා වෙනස් වුණෙත් නැහැ. හැබැයි මෙන්න මෙයා වෙනස් වුණා මේ. ඒ වෙනස් වුණේ කොහොමද දන්නවද? මෙතන එක නම් මෙතන බිඳුවයි. මෙතන දෙක නම් මෙතන එකයි. මෙතන 3 නම් මෙතන දෙකයි. මෙතන 4 නම් මෙතන 3යි. එතකොට මතක තියාගන්න අපිට දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? මුල් පදේ වෙනස් වෙන්නේ නැහැ. මෙන්න තියෙනවා මේ පොදු අන්තරය. මේ දෙකයිනේ මේ ශ්‍රේණියේ පොදු අන්තරය 5න් 3ක් දෙකයි. එයා වෙනස් වෙන්නේත් නැහැ. එහෙනම් වෙනස් වෙන එකම එක්කෙනා තමයි මෙන්න මේ පදය. මෙතන 4 නම් මෙතන 4 නම් මෙන්න මෙතන 3යි මේ. මෙතන 3 නම් මෙතන 2යි. මෙතන 2 නම් මෙතන 1යි. මෙතන 1 නම් මෙතන බිඳුවයි මේ. එහෙනම් ළමයි මම දැන් මෙන්න මෙහෙම ලියනවා. ඔන්න බලන්න. ඔයාලා මෙහෙම තියන්න T10 නම් ඕක සමාන වෙනවා A ධන 9යි D ට. ඒ කියන්නේ පුතා මෙතන 10 නම් මෙතන එකක් 9ක් වෙනවා. දැන් හිතන්නකෝ T12 කියලා. T12 සමාන වෙනවා A ධන 11යි D. මේක නිකන් මතක තියාගන්න. A කියන්නේ මුල් පදේ D කියන්නේ පොදු අන්තරය. ඕනම ශ්‍රේණියකට මේක ගැලපෙනවා. T7 සමානයි A ධන මුල් පදය එකතු කිරීම 6යි D. T5 සමානයි A ධන 4යි D. බලන්න වෙනස් වෙන පුතේ මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. T4 සමානයි A ධන 3යි D. T56 ගිනියවියක් සමානයි A ධන කීයයි D ද? A ධන කීයයි D ද? 55යි. 55යි D නේ. 55යි D. A ධන 55යි D. හරි. එහෙනම් දරුවනේ දැන් මම Tx කියලා ගන්න මොකක් හරි පදයක් x සමාන දන්නේ නැහැ. එහෙනම් Tx සමාන වෙනවා A ධන මෙතනට එන්නේ මොකක්ද? විමර්ශක කියන්නකො මට මෙතනට එන්නේ මොකක්ද කියලා. x වෙන එක ගලමයා. x අඩු කිරීම 1යි ඊට වඩා එකක් අඩුයි. x අඩු කිරීම 1යි d. මම ගන්නවා n කියලා පදයක්. ඔන්න සමාන්තර ශ්‍රේණියක ඕනම පදයක් මේ n කියන්නේ අපි ඕනම පදයක් හඳුන්වන්න දාන අක්ෂරය. එහෙනම් tn සමානයි a ධන n අඩු කිරීම 1යි d. මෙන්න මේක තමයි පුතේ සමාන්තර ශ්‍රේණි වල අපි ඉගෙන ගන්න සූත්‍රය. ඕක නිකම් අපිට මෙහෙක දිහා බලලා ලියන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මම දැන් මතකෙන් අපි කටපාඩම් වෙන්න වෙයි. අපි හිතලා ලිව්වා tn සමානයි a ධන n ඍණ 1යි d කියන සූත්‍රය. හරි. ටැග් ගාලා මේක ලියාගන්න. උඩින් ලියන්න මේ a මුල් පදය a කියන එක ලියන්න මුල් පදය D පොදු අන්තරය. ඒක නම් දන්නවනේ. Tn සමානයි a ධන n ඍණ 1යි d.
ඔය සූත්‍රය ළමයි ඉතා වැදගත්. මේ අපිට හිතලා ගන්නත් පුළුවන්. මතක තියාගන්න tn සමානයි a ධන n ඍණ 1යි d. පරණද පුතේ? right. එහෙනම් දැන් ඔයාලා ළඟ ආයෝජනයක් තියෙනවා මොකද්ද? tn සමානයි a ධන n ඍණ 1යි d. හරි. දැන් පුතේ සමහරක් වෙලාවට සූත්‍රය අපි දැනන් හිටියට ওই සූත්‍රය ඕනේ නැහැ ගාන හදන්න. හරි. දැන් අපි මේ නිකම්ම මේක හදාගත්තානේ. එතකොට දැන් හිතන්නකෝ අපිට හොයන්න දීලා තියෙනවා ගණන් වල එහෙම එනවා ළමයි. t 70 සහන් මට කියන t 70 සමානයි කීයද? සහන් පුතා කියන්න බලන්න. t 70 සමානයි කීයද? ඒ ධන කීයද? 69යි. 69යි යන්න එච්චරයි පුතාවන. ඒ කියන්නේ මොකක් හරි පදයක් ඒ හා ඇසුරෙන් කෙලින්ම අසින්සන අපිට ලියා ගන්නයි ඕන ඔච්චරයි. හරි. මට කියන්නකෝ t 100 චේතිල පුතා කියන t 100 සමානයි කීයද? ඒ ධන 99 d. ඒ ධන 99 d. හරි. අන්න ඒක තියාගන්න. අන්න ඒ දැනුම ඕනේ. හරි. සූත්‍රය නැතත් කෙලින්ම ඕන සමාන්තර ශ්‍රේණියක් නම් මේ සම්බන්ධය හරි. හරි. හොඳයි පැටවනේ අපි දැන් ගණන් කීපයක් හදලා නවත්තමු අදට. හොඳයි මතක තියාගන්න මේකෙන් අනිවාර්යෙන් උට දාන්න. කලින් කරමු. සහන් දැන් ටිකක් ස්ලෝ වෙලානේ ලියනවා. හරි හරි. හරි තියාගත්තා. මේ තියන් තන්නේ. හරි. හොඳයි. හරි පුතේ එහෙනම් අපි යනවා පළවෙනි ගාන හදන්න. 2 4 6 8 බලන් ඉන්න ලියන්න එපා දැම්ම. මේකේ මට ඕන ශ්‍රේණියේ 11 11 වෙනි පදේ හොයන්න. දැන් පුතේ මං කෙලින්ම දන්නවා t11 සමානයි a ධන 10යි d. නමුත් මං අර සමීකරණය නිකන් ලියන්නම්. tn සමානයි a ධන n ඍණ 1යි d. හරි. ඒතර මං දන්නවා tn කියන්නේ 11යි. මුල් පදය 2යි. n ඍණ 1යි කියන්නේ කීයද ළමයි? 10යි නේද? 10යි d. 10යි. d හොයාගන්න. 4න් 2ක් 2යි. මෙන්න d. හරි. එහෙනම් උත්තරේ t11 සමානයි 2යි 10 වරක් 2 20යි. එහෙනම් t11 සමානයි 22යි. ඔන්න ඔය ශ්‍රේණියේ මම 11 වන පදේ හොයාගත්ත සූත්‍ර භාවිතය. හරි. හදන්න මේක. මගේ හාඩි පාට දෙකකින් දැම්ම. සාමාන්‍ය මේ වගේ ගානකදී පියවර 4 තමයි එන්නේ. සූත්‍රය ලිව්වා ආදේශය ලිව්වා. හරි. අංක 2 3 6 9 12 සමාන්තර ශ්‍රේණියේ
T25 25 වන පදේ හොයන්න. බලන්න කොච්චර ලේසිද කියලා ඔක භාවිතා කරන එක. හදන්න බලන්න 25 වන පදේ. A හා D ලියාගෙනම පාඩමට පඩු මේ ගානට අවතීර්ණ නම් හොඳයි ඈ. හරිද ළමයි? හරි සර්. හරි මට තිනිත්‍රිගේ උත්තරේ කියන්න බලන්න. මාක් උත්තරේ කියන මාක් හිටියා නේද? හරි. හොඳයි අපිලි. සිග්නල් මදි වගේ නේ. අපිට දරුව කමක් නෑ බලන්න. Tn සමානයි ඒ දාන n වන 1id. මට ඕනේ T25 මුල් පදේ මෙයාගේ 3යි. n වන 1යි කියන්නේ 24යිනේ. 25න් එකක් ගියාම 24. 75යි හරි පුතේ බලමු 24යි D කියන්නේ පොදු අන්තරය 6න් 3ක් 3යි එහෙනම් T25 සමානයි 3යි 24 වරක් 3 4 වරක් 3 12න් දෙක දැම්ම එකක් ඉතුරුයි 72 දැන් උත්තරේ එනවා 25 වන පදය 75යි. ඔන්න ඔමයි ගාන හදන්නේ. right. අංක 3. මේක T20 හොයන්න බලන්න. 20 වන පදේ සොයන්න. මේක 20 වන පදේ හොයන්න. ආදේශය හරියට කරන්න නැත්නම් බොරු උත්තර එනවා. එනිෂ උත්තරය ආවද? ඔව් සර්. කීයද? 33යි. දසුන් මොකද කියන්නේ 33ට හරිද? නෑ සර්. නෑ. ඔයාගේ කීයද උත්තරේ? 43යි. 43. ඊට පස්සේ අපි යනවා තරුණ උත්තරේ කීයද ආවේ? 33යි සර් 33යි. විමර්ශන කීයද ආවේ? එකයි. ටෙන්රි කීයක් ආවද? ටෙන්රි 43යි. චමත්කා පුතේ කීයක් ආවද? චමත්කා 43යි සර්. 43යි. ඉෂාරදුව කීයක් ආවද? 43යි. 43යි. දහර කීයක් ආවද? 43. හරි බලමු ගොඩක් අයට රෙන ගානක් ඇවිල්ලා තියෙනවනේ. දෙවිනෙත් මේ උත්තරේ කීයද පුතේ? 43. හරි බලමු ආදේශය කරලා. Tn සමානයි ඒ දන n ඍණ 1id දැන් පුතේ T 20 අපිට ඕනේ මුල් පදේ ඍණ 5යි n ඍණ 1යි කියන්නේ 19යි D කියන්නේ පසු පදයෙන් පෙර පදේ අඩු කරමු D හොයාගන්න D හොයාගමු D වැරදුනොත් ගාන වර්ධිනවා පසු පදේ ඍණ 7යි අඩු කිරීම ඍණ 5යි ඉතින් මෙන්න D වලගේ අඩු කිරීම එකතු කිරීමක්ද මෙයාගේ ලකුණ මාරු වෙනවා උත්තරේ ඍණ 2යි D වල අගේ මට එනවා ඍණ 2ක්
එහෙනම් දැන් උත්තර එනවා T20 සමානයි ඍණ 5 එකතු කිරීම 19 වරක් 2 ඍණ 38යි නේ 19 ව 2ක් ඍණ 38යි දැන් මේ ඍණ සංඛ්‍යා දෙක එකතු කරන්න ඔච්චරයි T20 සමානයි ඍණ 43 වැරදිච්ච අය හදාගන්නකෝ ඍණ නිසා වැරදින්නේ ඒකයි